ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සැමට ආයුබෝවන් සුබ දවසක් අපේ වැඩසටහනට ඔබ මේ ආකාරයෙන් පිළිගද්දී අද ජූනි මාසේ 3 වෙනිදා 30 වෙනිදා අදින් මාසය අවසන් වෙද්දී රට නැවතත් සාමාන්‍ය තත්ත්වයට ක්‍රමක්‍රමයෙන් පත්වන සේයාවක් පෙනෙද්දී අපි සූදානම් වෙන්න වගේම ජාතික පුවත්පත්වල මුල් පිටුවල තොරතුරු ගෙන එන්න ඔබට සිංහල ඉංග්‍රීසි පුවත්පත් අපි ළඟ තියෙනවා. ඔබට මේ තොරතුරු ගෙනෙන්න මාත් සමග එකතු වෙන්නේ දිනුෂ. සුබ දවසක්. සුබ දවසක් නතාලියා. ආයුබෝවන් සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. දවසේ පත්තරත් එක්ක අපි අද නතාලියා මතක් කරා වගේම ජූනි මාසේ 30 වෙනිදා අවුරුද්දේ මාස 6ක් අවුරුදු භාගයක් මේ වෙද්දී ඉවරයි. හැබැයි මේ අවුරුදු භාගයෙන් අපි වැඩ කරේ මාස 3ක් වගේ කාල සීමාවක් විතරයි. හරි විදිහකට යලි දැන් රට යථා තත්ත්වයට පත් වෙනවා. පාසල් යලි ආරම්භ කරන්න අවශ්‍ය මූලික කටයුතු සූදානම් වුණා. ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල ඊයේ දවසේදී වැඩ කටයුතු ආරම්භ කළා. ඒ වගේම ඇදුරු නීති තත්ත්වයන් දැන් ක්‍රියාත්මක වන්නේ නෑ රට තුල. හැබැයි අමතක කරන්න එපා මේ වෙද්දිත් කොරෝනා ක්‍රියාත්මකයි. මේ හැම දේම අතරේ ලෝකයේ විවිධ රටවලින් කොරෝනා තත්ත්වයන් දිනෙන් දින වර්ධනය වෙනවා. ලංකාවේ සෞඛ්‍ය අංශවල, ආරක්ෂක අංශවල මැදිහත් වීම, ඒ වගේම නිවැරදි දේශපාලන නියාමනය මේ සියලු කාරණාත් එක්ක තමයි අපට කොරෝනා මර්ධනය කරගන්නට හැකියාව ලැබුණේ. සාමාන්‍ය සමාජයෙන් කොරෝනා නැති තත්ත්වයට පත් වෙන්න හැකියාව ලැබුණේ. නමුත් විදේශගත ඉඳලා පැමිණිලා PCR පරීක්ෂණ වලින් තහවුරු වෙච්ච පිරිස්, ඒ වගේම නාවික හමුදාවෙත් විටින් විට තාමත් වාර්තා නැහැ. හැබැයි නාවික හමුදාව පුරන මේ වෙද්දී අවසන් කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. කොහොමදත් අපි විශ්වාස කරනවා අපි නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දොත් අපිට ඉදිරියට යන්න පුළුවන්කම තියෙයි මේ කොරෝනා වෛරසය ජයග්‍රහණය කරමින්. දිනවින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂයට අපි අවධානය යොමු කරනවා ETI ද ෆිනෑන්ස් දේපළ පවරාගෙන ජනතා මුදල් ආපසු ගෙවනවා මහ බැංකු නිලධාරීන්ට ජනපති කියයි කියලා දිනවින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂයේ මේ ජනාධිපතිවරයා ලබා දුන්න උපදෙස්. අර්බුදයට ගොස් ඇති ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස්ගෙන තැන්පත්කරුවන්ට සාධාරණ ඉටු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නේ කියලා දිනමින පුවත්පත ප්‍රධාන ශීර්ෂයෙන් තොරතුරු වාර්තා කරද අපි යනවා මෞබිම පුවත්පතට. මෞබිමත් ඒම වාර්තා කරනවා මේ විදිහට ප්‍රධාන ශීර්ෂයෙන්. නඩු නැතුවම සාමාන්‍ය මේ වගේ සිද්ධියකදී නඩු ගිහිල්ලා තමයි ඉදිරි කාරණාවලට එන්නේ. නීතිමය කාරණාවලට ගිහිල්ලා නඩු නැතුවම ETI ද ෆිනෑන්ස් සියලු දේපළ පවරා ගන්න වහාම නීති උපදෙස්ගෙන තැන්පත්කරුවන්ට සාධාරණීය ඉටු කරන්න ජනපතිගෙන් මහ බැංකු නිලධාරීන්ට උපදෙස්. දැන් බලමු ETI එක ඒ වගේම ද ෆිනෑන්ස් එක මේ තැන්වල තමන්ගේ මුදල් තැන්පත් කරලා තිබුණු උදවියට මූලික අධීර විදිහට ලක්ෂ 6ක මුදලක් තමයි ලැබෙනවා කියලා තිබුණේ. හැබැයි සමහර තැන්පත්කරුවන්ට ලබා දීලා තියෙන මුදල තැන්පත් කරලා තියෙන මුදල හිතුවර වඩා වැඩි මුදල් ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙනවා. ලක්ෂ 6කින් සෑහීමකට පත් වෙන්න බෑ. ඒ නිසා තමයි ජනාධිපතිවරයා මේ විදිහට උපදෙස් ලබා දෙන්නේ. මේ නිශ්චල චංචල දේපල විකුණලා හරි ඒ සමාගම් සතුව තියෙන ඒ දේපල විකුණලා හරි මේ අදාළ පුද්ගලයන්ට තැන්පත්කරුවන්ට ඒ තමන්ගේ මුදල් ආපහු ලබා දෙන්න කියලා. ඔදිනුෂ ඉංග්‍රීසි පුවත්පත් පවාද තමන්ගේ මුල් පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට වාර්තා කරන පුවත්පත් කිහිපයක් Daily News පුවත්පත immediate relief for TFC and ETI depositors president direct central bank officials මේ Daily News පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති. ඊළඟ Ceylon Today පුවත්පතේ president tells CBSL to pay ETF the finance depositors seize all assets if you have to, where President Gotabaya Rajapaksa yesterday instructed the central bank officials to obtain legal advice on the Edirasinghe Trust Investments Finance Company and the finance company to mete out justice to depositors. ඒ Ceylon Today පුවත්පතේ වාර්තාව. අපි යමු මෞබිමට. කොස්කොඩ තාරකගේ හෝමාගම අවිගබඩාව STF වටලයි. T56 ගිනි අවි 11ක් සහ T81 අවියක් සමග ගෝලියෝ දෙකක් අල්ලයි. තවත් T56 7ක් අස්ථානගතයි. දැන් තිබුණේවට වඩා මේ 7 කොහටද ගියේ කියන එක බලා ගන්න වෙනවා. පොට්ට කපිලට එවපු බඩු ටිකක් බන්ධනාගාර රථයකට ගහන්න ගෙනාපුවාද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේක සැකයක් පමණයි තවවත්. හැබැයි නතාලියා පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් කවුරුත් නෝ සැකකරුවන් පිරිසක් බන්ධනාගාරයේ ඉඳලා උසාවියට රැගෙන ගිහලා නැත්නම් උසාවියේ ඉඳලා ආයේ බන්ධනාගාරයට එන අතර වාරයේදී මෙවැනි ප්‍රහාර දෙයක් අවස්ථා ඉතිහාසයේ අත්දැකීම් ඕනෑ තරම් තියෙනවා. මේ අත්දැකීමුත් එක්ක සමහර විටක බන්ධනාගාර බස් රථයක ගමන් කරන නිලධාරීන්ට 12 දිනක් විතර වටේට අවි අරගෙන පහර දුන්නොත් එහෙම ඒක පාලනය කරගන්න කිසිසේත්ම හැකියාවක් පවතින්නේ නැහැ. මේ තත්ත්වයන් එක්ක තමයි මේ ගැන වැඩි විමසිල්ලක් දකින්න අවශ්‍ය වෙන්නේ. ඒ අතර මෞබිම කොස්කොඩ තාරකගේ හෝමාගම අවිගබඩාව STF වටලයි කියද්දී අද පුවත්පත වාර්තා කරන්නේ ප්‍රධාන ශීර්ෂයෙන්ම ගගනගේ අවි හෝමාගමින් එළියට කියලා. ඒතකොට කොස්කොඩ තාරකයි ගගනයි කියන්නේ දෙන්නෙක්ද එක්කෙනෙක්ද? ඒක නම්
හරියටම හොයාලා බලලා කියන්න වෙනවා. හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක බිම්මහලේ සංගවා තිබූ ගිනියවි 12ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. එහිදී ගොඩනැගිල්ල හිමිකරු සහ සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර T56 වර්ගයේ ගිනියවි 11ක් සහ T81 වර්ගයේ ගිනියවියක්ද අත්අඩංගුවට ගෙන තිබේ කියලා අද පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. දී අයිලන්ඩ් පුවත්පතත් ඒ පිළිබඳව තියෙනවා. Odinusha, the island puatpate STF raids underworld kingpins armory recovers 12 T56 rifles. මේ තාරක නැත්නම් කොස්ගොඩ තාරක කියන්නේ ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර lies කොස්ගොඩ තාරක at Pitipana Homagama yesterday, whereas මේ කොස්ගොඩ තාරක he was wanted for crimes including murder මිනිමැරිමැතුළු අපරාධ රැසකට අවශ්‍ය වෙලා හිටපු සැකකරුවෙක් තමයි මේ කොස්ගොඩ තාරක කියන්නේ. The island ඒ විදිහට වාර්තා කරාදී Ceylon Today පුවත්පතේත් අද STF raids underworld firearm storage in Pitipana owned by noted gangster Koskoda Tharaka. Arrest of Potta Kapila leads to arms cache and 11 T56 rifles and T81 assault rifle also found කියලා මුල්පිටුව වාර්තා කරන Ceylon Today පුවත්පතේ. වැටත් නියරත් ගොයම් කානං කාට කියන්ද ඒ දුක ඒ අවනඩුව. දැන් අපට එහෙම එකක් තමා කියන්න වෙන්නේ මේ වගේ දේවල් දකිද්දී අරුණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය වෙන්නේ සඳහා නාකොටික් මගඩි ඔක්කොම එළියට කුඩු කිලෝ 225ක් ගෝනිවල හසුර ඇත්තේ නිලධාරීන්මයි. කුඩු තොගය ප්‍රවාහනය කළාට ලක්ෂ 130ක් අරන්. මහභාගයේ පොලිස් වසමේදී ඉකුත් මැයි 14 වෙනිදා පොලිස් මන්ත්‍රවේද නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව කියන හෙරෝයින් කිලෝ 225 සහල් මළුවලට අසුරා ඇත්තේ දැනට අත්අඩංගුවේදී පසුවන පොලිස් මන්ත්‍රවේද කාර්යාංශයේ නිලධාරීන්ම බවට විමර්ශනවලදී තහවුරු වී තිබේ කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. දැන් එතකොට තමන් අත්අඩංගුවට ගනු ලබන කුඩු තොග ක්‍රමානුකූලව නිසි ආකාරයෙන් බෙදා හැරීමේ ඉතාම හොඳ නිලධාරීමය ක්‍රියාමාර්ගයක නිරත වෙලා ඉඳලා තියෙනවා. දැන් තමයි ඒවා ටිකින් ටික එකින් එක හෙළි වෙන්නේ. මේ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ මොන විදිහටද කියන්න මුළු රටම බලන් ඉන්නවා. තවත් පුවත්පත් කිහිපයක්ම ඒ අතර තොරතුරු වාර්තා කර තිබුණා. නතාලියා මේ කුඩු විකුණන ජාවාරම් කරුටත් නාකොටික් ගබඩාවෙන් කුඩු ලැබිලා. ඒ කියන්නේ නාකොටික් ගබඩාවෙන් අත්අඩංගුවට ගත්ත කුඩු තමයි ආය බෙදා හැරීම් කරලා තියෙන්නේ. රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න කුඩු ජාවාරම් කරුවෙකුට තමයි මේ විදිහට කුඩු ටික දීලා තියෙන්නේ. බිස්නස් එක කරගෙන යන්න සහයෝගය දීලා තියෙන්නේ. ඒ අතර දැන් මේ පුවත්පතට අදාළව ඉදිරිපත් කරන මේ කාරණාවේ තව දිගුවක් තියෙනවා. අද පුවත්පතේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට සහයෝගය ලබා දීමේ චෝදනාව නාකොටික් නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. වැඩ තහනම් කිරීම, එතනින් එහාට නීතිය ක්‍රියාත්මක වීම, සමහර විටක මෙතනින් එහා මේ අයගේ රාජකාරීමේ කාරුණා කාලය තුල කරන ලද දේවල් පිළිබඳව යලි විමර්ශන සිදු වේවි. මුළු රටම අනිවාර්යෙන් මෙවැනි කාරණා පිළිබඳව අවධානයෙන් ඉන්නවා ජනතාව. මොකද ජනතාව වැඩිම විශ්වාසයක් තබන ආයතන අධිකරණය, මේ නාකොටික් එක පොලිසිය මේ වගේ ආයතන මේ වගේ දේවල් කරද්දී ජනතාව කොහොමද ඒවා පිළිබඳව යලි විශ්වාසය තියන්නේ? ඔමිට සමගාමී ප්‍රවෘත්තියක් අද Ceylon Today පුවත්පතේත් මුල්පිටුවේ වාර්තා වෙනවා. දැන් මේ සිද්ධි සම්බන්ධව විශේෂම CID විසින් හොයාගෙන තියෙනවා දිනවශ. දැන් ගොඩක් මේ පොලිස් මධ්‍යව්‍ය කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙක්ම මේ මද්‍රව්‍ය ජාවාරම්ට සම්බන්ධ ඉහළ පෙළේ මේ පුද්ගලයන් සමග ඍජු සම්බන්ධතා පවත්වලා තියෙනවා කියලා. මේ අතර PNB head to be transferred to police welfare unit. This is where the acting IGP Chandana D. Vikramaratne has submitted a proposal to the National Police Commission to facilitate the transfer of the head of the Police Narcotic Bureau DIG Sanjeewa Medawata to the police welfare unit. මේ අතර තමයි මේ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානියව ස්ථාන මාරුවකට ලබා දෙන්නට කටයුතු කරන්නට ඒ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා වැඩ බලන පොලිස්පතිතුමන් විසින් මේ පොලිස් කොමිසමට. ඉතින් එය සම්බන්ධවත් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇතැයි මේ වාර්තාවේ දැක්වෙනවා Ceylon Today පුවත්පතේ. අපි යමු දිනමිනට. දැන් නතාලිය ඔය සිද්ධියත් එක්ක තවත් කාරණාවක් අපිට දැන් අපි සාමාන්‍යයෙන් නාකොටික් එක එහෙම නැත්නම් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට ගත්තාම මද්‍රව්‍ය තොගයක් කොහේ හරි තිබිලා කුඩු තොගයක් කියලා කියමුකෝ අපි. අපි ප්‍රවෘත්ති වලට ලොකුවට කියනවා මෙහෙම කිලෝ 250යි කිලෝ 300යි කිලෝ 500යි කියලා. හැබැයි ඒ කිලෝ 300 500 යලි අධිකරණයට යන්නේ නැතුව, අධිකරණ ක්‍රියාමාර්ග වලට යන්නේ නැතුව අනික් පැත්තට ආයෙ යන්නේ කුඩු වෙළඳ පොළටමයි. එතකොට මෙතන ලොකු ප්‍රශ්නයක්, ලොකු ගැටලුවක් තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි. කොරෝනා අර්බුදයත් එක්ක වහලා දාපු පාසල් දැන් යලි ආරම්භ වෙනවා. කොරෝනා වලින් පසු පාසල් යලි ආරම්භමින් ඡායාරූපයක් සහිතව අද දිනමින පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. ඊයේ දවසේදී කාර්ය මණ්ඩල, අනධ්‍යයන කාර්ය මණ්ඩල, විදුහල්පතිවරු සහ ගුරුවරියන් සඳහා පමණයි පාසල් විවෘත වුණේ. මේ සතියේ මෙහෙම තමයි පාසල් විවෘත වෙන්නේ. ජූලි මාසයේ 6 වෙනිදා පාසල් විවෘත වෙනවා. 5 වසර, 13 වසර සහ 11 වසර කියන වයස්වල දරුවන් සඳහා තමයි 6 වෙනිදා විවෘත වෙන්නේ. ඉන්නතුරු ක්‍රමානුකූලව මේ පාසල් විවෘත වෙනවා. හැබැයි 1 වසර 2 වසර තාම විවෘත කරන දිනයක් පිළිබඳව නිශ්චිතව තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. කොහොම වෙතත්
දැන් පාසල් යලි ආරම්භ වෙලා තිනවා. අපි විශ්වාස කරනවා නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් අවශ්‍ය කාරණා ඉටු කරයි කියලා පාසල්වල අදාළ නිලධාරීන් සහ බලධාරීන්. ඩෙලි නිවුස් පුවත්පතේ අද චාරු උපසටහනකුත් තියෙනවා දෘශ්‍යමය සම්බන්ධව ඊයේ දිනේදී පාසල් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකින් මේ රාජකාරී වලට පැමිණෙද්දී ගත් අවස්ථාවකදී ගත් චාරූපයක් principals, teachers and non-academic staff of government schools that were closed for more than 3 months due to COVID-19 they are arriving at the school premises. ඩෙලි නිවුස් පුවත්පතේ චාරු උපසටහනින් පස්සේ අපි යන්නේ ලංකාදීප පුවත්පතට. දැන් අපි පාසල් ගැන කතා කරපු නිසා මේක අතහැරලා දාලා යන්න විදිහක් නැහැ. මොකද රජයේ පාසල් සම්බන්ධයෙන් වැඩි දිනකගේ අවධානයක් යොමු වෙනවා. රජයේ පාසල් වල ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙහිම පාසල් කාණ්ඩ කරලා තිනවා. ජනප්‍රිය පාසල් සහ ජනප්‍රිය නොවන පාසල්, පහසුකම් ලැබෙන පාසුකම් නොලැබෙන පාසල්, ග්‍රාමීය පාසල් මේ විදිහට කොහොම වෙතත් මේ සියලු පාසල් අතරේ රජයේ පාසල් 10194න් 5161කම ඉන්නේ සිසුන් 200කටත් අඩු පිරිසක්. එතකොට පාසල් කීයද 200ට වැඩි පිරිසක් ඉන්නේ. සමහරට ඒ 200 කියන්නේ සමහරට ළමයි 500කට අඩු වෙන්න පුළුවන්. ඒ කොටසෙත් තව පිරිසක් ඉන්න පුළුවන්. කොහොම වෙතත් රජයේ පාසල් 10194න් 5161ම ඉන්නේ සිසුන් 200කට අඩු පිරිසක්. රජයේ පාසල් වලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක ඉගෙනුම ලබන්නේ සිසුන් 200කට වඩා අඩු පිරිසක් බව පසුගියදා එළි දක්වන ලද විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී රජයේ පාසල් 10194 පවතින අතර එයින් 5161ක ඉගෙනුම ලබන්නේ සිසු වියගන් 200කට අඩු පිරිසක් බව එම වාර්තාවේ සඳහන් වේ කියලා ලංකාදීපේ වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. දැන් මේ පාසල් වලට නිසි නියාමනයක් නිසි අධීක්ෂණයක් සිදු වෙමින් පවතින කාල සීමාවක්. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් උත්තර බලධාරීන්ගේ අවධානය යොමු වෙයි කියලා. ඔව් දිනුෂ ඩෙලි නිවුස් පුවත්පතේ වාර්තාවක් අද EU lands Lanka success in anti-COVID-19 efforts ශ්‍රී ලංකාවේ විශේෂයෙන් COVID-19 මර්ධනය සඳහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව යුරෝපා සංගමය විසින් ප්‍රශංසනීයව කතා කරපු ඒ තොරතුරු වාර්තා වෙන ඒක එහෙම කියන්නට හේතුව වෙලා තියෙන ඩෙලි මිරර් පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය බවට පත් වෙලා තියෙන ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා not in European Union's initial selected list of countries. යුරෝපා සංගමය විසින් රටවල් 15ක නාමාවලියක් ඉදිරිපත් කළා සංචාරය කිරීම සඳහා මේ COVID-19 රෝගයෙන් මේ පැවති තත්ත්වයක් එක්ක දැන් the safe situation is prevailing කියලා රටවල් 15ක්. ඒ රටවල් 15 ඇතුලේ ශ්‍රී ලංකාව නොමැති වෙන්නේ මේ රටේ තියෙන අපේ රටෙන් ගත්ත ක්‍රියාමාර්ග COVID-19 ක්‍රියාමාර්ග කොච්චර හොඳට තිබුණත් නමුත් මේ රටවල් 15 ඇතුළට ආපු නැති එක හේතුවක් කරගන්න එපා. ඒ ගැන යුරෝපා සංගමය ගැනවත් නැතුව ශ්‍රී ලංකාවේ අඩුපාඩුවක් කියලාවත් හිතන්නට එපා. ශ්‍රී ලංකාව ඉතාම ප්‍රශංසනීය තැනක ඉන්නවා COVID-19 මර්ධනය සම්බන්ධයෙන් කියලා තමයි යුරෝපා සංගමය විශේෂයෙන්ම සඳහන් කරේ. මේ රටවල් 15 වෙනම ඉක්මනින් මතක් කරොත් ඇල්ජීරියා, ඔස්ට්‍රේලියා, කැනඩා, ජෝර්ජියා, ජපාන්, මොන්ටිනෙග්‍රෝ, මොරොක්කෝ, නිව්සීලන්ඩ්, රුවාන්ඩා, සර්බියා, සවුත් කොරියා, තායිලන්ඩ්, ටියුනීසියා, උරුග්වේ and චයිනා කියන රටවල් 15 තමයි මේ ලිස්ට් එකේ දැනට ඉන්නේ. අප්ඩේට් වෙන්න පුළුවන් කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. COVID-19 ගැන වර්තමාන තත්ත්වය ගැන තවත් තොරතුරු බොහොමයක් තියෙනවා ඔබට කියන්න. අවධානම ඉවත් වී නැහැ. පොදු ස්ථානවලදී සියලු දෙනා මුඛ ආවරණ පැළඳිය යුතුයි පොලිස් මූල ස්ථානයේ නිකුත් කරන නිවේදනය අද පුවත්පත පුරා දක්වා තිබෙනවා. ඇන්තිරු නීති ඉවත් කළද COVID-19 ඉවත්ව ගොස් නොමැති බැවින් පොදු ස්ථානවලදී සියලු දෙනා මුඛ ආවරණ පැළඳිය යුතු බව පොලිස් මූල ස්ථානයේ සඳහන් කරයි. දැන් මුඛ ආවරණ පැළඳීමේදී නිසි ක්‍රමවේදය මොකක්ද කියන එක පිළිබඳව සෞඛ්‍ය අංශය අවධානය යොමු කරලා තියෙනවා. සමහරු කට වැහෙන්න විතරක් දානවා, සමහරු නිකට වැහෙන්න විතරක් දානවා. දැන් මුඛ ආවරණේ පල්ලෙහාට වෙන්න තියෙන්නේ, බෙල්ල හරියට වෙන්න තියෙන්නේ. එතකොට නහය වැහෙන්න ඕනෙම නැද්ද? හැබැයි මුඛ ආවරණ පළඳින්න කියලා තමයි සෞඛ්‍ය අංශය අවධාරණය කරන්නේ. ඒ සම්බන්ධයෙන් පොලිස් මූල ස්ථානයත් දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා තමයි පුවත්පත් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මව්බිම පුවත්පත ඒට අදාළ තොරතුරක් මේ විදිහට වාර්තා කරනවා. මුඛ ආවරණ එහෙම නැත්නම් මාස්ක් නොදාපු 1214ක් නිරෝධායනයට යොමු කරලා තියෙනවා. බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොමැතිව සිටි පුද්ගලයන් 1214ක් ස්වන් නිරෝධායනයට යොමු කිරීමට පියවරගත් බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපාලන තෙන්නකෝන් මහතා පැවසී කියලා සඳහන් කරනවා. මේ විදිහට විධිමත්ව මුඛ ආවරණ පැළඳලා හිටියේ නැත්නම් පොදු ස්ථානවලදී හැබැයි සෞඛ්‍ය අංශ කියන්නේ තමන්ගේ වාහනේ යනකොට නම් එහෙම දාගන්න අවශ්‍ය නැහැ. තමන් තනියෙන් වාහනේ යන්නේ සමගි පවුල් උදවියත් එක්ක නම් එහෙම මුඛ ආවරණ දාගෙන යන්න අවශ්‍ය නැහැ. හැබැයි පොදු ස්ථානයක ඉන්නවා නම් මුඛ ආවරණ දාන්න. එහෙම නැති වුණොත් එහෙම දවස් 14ක් ස්වයන් නිරෝධායනයට ලක් වෙන්න සිදු වේවි. නීතිය ක්‍රියාත්මක වෙනවා. Over 1,200 sent to self-quarantine මේ වාර්තාව මත Daily Mirror පුවත්පතට ගෙනෙන්නේ විදිහට for not wearing face masks in public. Daily Mirror ඒ විදිහට වාර්තා කරද්දී Daily News පුවත්පතේ Sri Lanka's COVID-19 recovery rate tops 81%. සුවය ලබන්නන්ගේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ 81 දක්වා ඉහළ ගිහින් තිබෙනවා කියලා වාර්තා වෙනවා. 81.54ක් which is much above the global recovery rate and the second best කියලා තමයි Daily News වාර්තා කරන්නේ අද.
ඩේලි නිවුස් පුවත්පතින් පස්සේ අද පුවත්පතට අපි යනවා ලෝකයේ පවතින තත්ත්වය සහ ලංකාවේ පවතින තත්ත්වය. මේ COVID-19 ආසාදිත තත්ත්වය පිළිබඳව ඊයේ රාත්‍රී 10 වන විට තිබුණු යාවත් කාලීන වීම ලංකාවේ ආසාදිත සංඛ්‍යාව 2039යි මරණ 11ක් සිදු වී තිබෙනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1678ක්. අපි යනවා ලෝකයේ තත්ත්වය පිළිබඳව විමසා බලන්න කොහොමද වර්තමානයේ මේ වන විට ආසාදිත සංඛ්‍යාව දසලක්ෂ සමාන 1 කෝටි 2,65,207ක් මේ වෙද්දී ආසාදිත සංඛ්‍යාව බවට පත් වෙනවා 1 කෝටි 2,65,207ක් 5,04,744ක් මේ වන විට මරණ සංඛ්‍යාව වාර්තා වෙනවා. ලෝකයේ සංඛ්‍යාව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 55,66,616ක් තමයි වාර්තා වෙන්නේ. දැන් කෝටිය පැනලා මේ වෙද්දී සංඛ්‍යාව ලෝකයේ තත්ත්වය. හැබැයි ලංකාවේ අපිට යම් තාක් දුරකට සහනයක් තියෙනවා. අපිම සොයන්ව පාලනය වෙලා මේක පාලනය කර ගැනීම පිළිබඳව. අපි ඊළඟට අවධානය යොමු කරමු මහමැතිවරණය සම්බන්ධව වාර්තා වෙන තොරතුරු වලට. මහමැතිවරණය පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නේ. අද පුවත්පතේ මූලික අවධානය අපි අද පුවත්පත වාර්තා කරන මේ මහමැතිවරණය සම්බන්ධයෙන් බලය ලබාගත් විට මොනවද කරන්නේ කියන කාරණය අපි බලමු. අද පුවත්පතේ තොරතුරු වාර්තා කරන්නේ කොහොමද කියලා. ආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමති දුර ලබා දෙන බවට කිසිදු එකඟතාවයක් නැහැ. මෛත්‍රීට ගෑවුණු කාටවත් ඡන්දය දෙන්න එපා. මොකද ඒ තරමට මෛත්‍රී අපිට අවිශ්වාසයි. කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කරන ප්‍රකාශය අද පුවත්පත ඔබට දක්වා තිබෙනවා. මව්බිම පුවත්පත අපි බලමු එජාපයේ ඉලක්කය වෙන්නේ මොකක්ද කියලා. අඛිල විරාජ් කාර්යවල සම්යක්ෂ ජාතික පක්ෂයේ මහලේකම්තුමා කරන ප්‍රකාශය එජාපයේ ඉලක්කය අරලිය ගහ මැදුර ඇල්ලීම කියලා තමයි කියන්නේ. ආණ්ඩු බලය ලබාගෙන අරලිය ගහ මන්දිරය ඇල්ලීම තමයි එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බවට පත් වෙන්නේ මෙවර මැතිවරණේ. අඛිල විරාජ් කාර්යවල සම්යක්ෂ ජාතික පක්ෂයේ මහලේකම්තුමා කරන ප්‍රකාශය. සජිත් ප්‍රේමදාස මහත්මයා සමග ජන බලවේගයේ නායකතුමා හිටපු විපක්ෂ නායකතුමා මගේ ආණ්ඩුවකින් කරුණාට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. සමගි ජන බලවේගයේ නායකතුමා. දිනමින පුවත්පතේ වාර්තාවක් තියෙනවා නේද? දිනමින පුවත්පත වාර්තා කරනවා මේ විදිහට. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාත් නීතිය ක්‍රියාත්මක කරනවා කරුණාට කියලා කියද්දී බිමල් රත්නායක ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයා කියන කතාන්දරේ අපේ හිටපු මන්ත්‍රීතුමා සජිත් ප්‍රේමදාස දියාරු බොළඳ දේශපාලන නායකයෙක්. සජිත් ප්‍රේමදාස මහතා දියාරු බොළඳ දේශපාලන නායකයෙකු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ කියලා දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. සිලෝන් ටුඩේ පුවත්පතේ වාර්තාව මේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අද සිට ආරම්භ වෙනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් ඊයේ දිනේදී ප්‍රකාශ කරා. විශේෂයෙන්ම ඒ ක්‍රියාවලිය නැත්නම් මේ ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අද ඒ වගේම හෙට සහ අනිද්දා දිනවලදී ක්‍රියාත්මක වෙනවා. issuance of ballot papers begins today and the postal voting on 14th and 15th of July. July මේ මාසේ 14 සහ ජූලි මාසේ 14 සහ 15 දිනවලදී මේ තැපැල් ඡන්දය පවත්වන්නට දිවෙන පුරා කටයුතු කරනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. පොලිසිය එනවා කී දවසේ නොආවට මොනව කරන්නද? අද වෙන වැඩක් යොදාගෙන ප්‍රකාශය ජූලි 3 වෙනිදාට ලබා දෙනවා. එජාප නීති ලේකම් කියයි කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන බැඳුම්කර වංචා පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් ප්‍රකාශයක් ගැනීමට ඉකුත් සිකුරාදා දුන් වේලාවට රහස් පොලිසිය නොපැමිණද අද වෙනුවෙන් වේලාවක් වෙන් කර දෙන ලෙස රහස් පොලිසිය කළ ඉල්ලීම එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රතික්ෂේප කළේ කියලා තොරතුරු වාර්තා කරනවා ලංකාදීපේ. මොකද එනවා කිව්ව දවසේ එන්නේ නැතුව අද දවසේ එනවයි කියලා බෑ. මොකද මම අද වෙද්දී වැඩ වෙනක් යොදාගෙන තියෙනවා. ඒ නිසා ජූලි 3 වෙනිදාට ප්‍රකාශය ලබා දෙන්න සූදානම් කියලා තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා කියන්නේ. The Island පුවත්පත වාර්තා කරන්නේ මේ විදිහට Ranil summoned to CID to give statement and UNP leader Ranil Wickremesinghe has been asked to visit the CID today to give a statement on the bond scams. අද දිනේ CID සඳහා ප්‍රකාශයක් සටහන් කිරීමට Ranil Wickremesinghe මහතාගෙන් CID විසින් ඉල්ලීමක් කර තිබෙන බවට තමයි මේ විදිහට The Island වාර්තා කරන්නේ. අපි ළඟට යමු දිනමින පුවත්පත නේද? තැපැල් ඡන්ද පත්‍රිකා පැකැට්ටු අද සිට තැපැලට තැපැල් ඡන්ද පත්‍රිකා ලබා දීම නිකුත් කිරීම සිදු කරලා තිනවා. තැපැල් ඡන්දය ලබා දෙන්නත් දින කිහිපයක්ම නියම කරා මැතිවරණ කොමිසම මගින්. මෙවර පාර්ලිමේන්තු මැතිවරණට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් පැකැට්ටු අද සිට තැපැලට යොමු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි කියලා දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරලා දිනමින වාර්තා කරනවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා දන්වන්න දුරකථන අංක 10ක් සූදානම් කර තියෙනවා. යම් ප්‍රදේශයක යම් ස්ථානයක මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු වෙනවා නම් මැතිවරණ නීති කඩනවා නම් ඔන්න ඔබට ඒ දුරකථන ඇමතුම් ලබා දෙන්න පුළුවන් විදිහට දුරකථන අංක 10ක් ලබා දීලා තියෙනවා. ඒ දුරකථන අංක මොනවද කියන එක පිළිබඳවත් අපි ඉදිරියේදී ඔබට සඳහන් කරන සූදානම් අපේ ප්‍රවෘත්ති විකාශය තුළින් ඒ දුරකථන අංක ඔබට දැනගන්න පුළුවන්කම ලැබේවි. අපි යනවා ලංකාදීප පුවත්පතට. පොහොට්ටු ජන හමු පිළිබඳවයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. පොහොට්ටු ජන හමු
ඡන්ද ජන හමු ජනපති අගමැති මූලිකව අනුරාධපුරයෙන් 3 වෙනිදා ආරම්භ කියලා ජූලි 3 වෙනිදා ඒ කියන්නේ එළඹෙන සිකුරාදා දවසේදී අනුරාධපුරයෙන් ආරම්භ කරන සූදානම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ දෙදෙනාම මේ ප්‍රථම ජන හමුවට සහභාගී වීමට නියමිත බව තමයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. අනුරාධපුරයෙන් තමයි පොහොට්ටුව හැමදාමත් ඡන්දසට නැරඹුවේ. ඒ පිළිවෙතට යමින් මෙවරත් පළමු ඡන්ද රැස්වීම පළමු මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල අනුරාධපුරයෙන් ආරම්භ කරන්න සූදානම් බවයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි ලංකාදීපයටම යනවා. ඊයේ දවසේදී වාර්තා වුණා සමාජ මාධ්‍ය ඇතුළු අනිකුත් මාධ්‍ය වාර්තා කළා මේ ශෝකජනක සිදුවීම. විවාහයේ අතළඟ තියා පින්තූර ගන්න ගිය යුවලක තරුණයා සේරෑල්ලට බිලි ඡායාරූප ශිල්පියා තරුණිය බේරා ගනී කියලා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. නකල් ශෝකාන්තය ලබන 19 වෙනි දින විවාහ වීමට සූදානම් සිටි යුවලක විවාහයට පෙර ඡායාරූප ලබා ගැනීමට නකල් සේරෑල්ලට ගොස් ඡායාරූප ගනිමින් සිටියේදී පෙරදා සවස් 4:45ට පමණ පයලිස්සා ඇල්ලට වැටීමෙන් තරුණයා මිය ගොස් ඇති අතර තරුණිය බේරාගත් ගෙන ඇතැයි ලක්දිල පොලිසිය කියයි කියලා ලංකාදීපය තොරතුරු වාර්තා කරනවා. සමහර කාරණාවලදී දැන් මේ යුවල ඒ ඇල්ල ළඟ ඉන්න ඡායාරූපයක් සමාජ මාධ්‍යවල යනවා වෙන අයගේ කැමරාවකේ අහඹු ලෙස සටහන් වෙලා තියෙනවා. ඒ අය ඉන්නේ බොහොම ඇල්ලට කිට්ටුවම අතිශය ඇල්ලට කිට්ටුව සහ ඒ ස්ථානයේ බොහොම ලිස්සන සුළු ස්වභාවයකින් යුතු ස්ථානයක් විදිහට මේ වගේ ඡායාරූප ගන්න ස්ථානවලදී දැඩි ලෙස මේවා එපා කියන්න බෑනේ. ක්‍රී ෂූට් එකක් කරනවා කියන්නේ නතාලියා නේ විවාහය ළඟයිනේ. නැත්නම් තාම නැද්ද? එතකොට දැන් ක්‍රී ෂූට් එකක් කරනවා කියන එක එපා කියන්න බෑ කාටවත්. හැබැයි හැම එකකදීම අවධානයෙන් ඉන්න එක ඉතාම වටිනවා. අනිවාර්යයෙන්. ඉතින් ගැන ඔබට මතක් කරද්දී තවත් ප්‍රවෘත්තියක් අද සිලොන් ටුඩේ පුවත්පතේ වාර්තා වෙන that body of slain chief monk found මේ මහින්දුරුව ශ්‍රී විජය ධර්මානන්ද පිරිවෙනේ මහානායක ස්වාමින් වහන්සේගේ දේහය හමු වී තිබෙනවා. උන්වහන්සේගේ කුටියේ තිබී this is where the body of the chief incumbent of the Sri Vijay Dharmanand Pirivena in Mahinduruwa, who's allegedly murdered, was found by the Koskoda police yesterday. Police said the body of the 73-year-old monk was found in his room in the temple at around 10 a.m. Ceylon Today පුවත්පතේ වාර්තාව. ඒ වගේම Daily Mirror පුවත්පතේ පාස්කු ප්‍රහාර සම්බන්ධව විමර්ශනය කරන ජනාධිපති කොමිසමට ඊයේ එවකට ජනාධිපති ආරක්ෂකාංශයේ හිටපු ASP SG සතරසිංහ මහතා දැක්වූ අදහස් වලට අනුව the PSD was not aware, or rather PSD was unaware about the attack කියලා තමයි තමන් මේ ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ. PSD මේ ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ කියලා අදහස් දක්වා තිබෙනවා. Testifying before the commission, he said that the PSD was preparing an evaluation report. ඒ වෙද්දී යම්කිසි වාර්තාවක් ඉදිරිපත් කරමින් නැත්නම් ඒ වාර්තාව සම්බන්ධ කටයුතු වල තමයි PSD නිරත වෙමින් සිටියේ. ජනාධිපති ආරක්ෂකාංශය මේ ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ බෝම්බේ සම්බන්ධයෙන් කියලායි අද වාර්තාවනේ Daily Mirror පුවත්පතේ. MCC අරමුදලි මෙරටට ඩොලරයක්වත් ලැබුණේ නැහැ. ගුණරුවන් කමිටු වාර්තා ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජාතික පක්ෂය කියයි කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. පහුගියදා මේ MCC ගිවිසුම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දුන්න ජනාධිපතිතුමාට එහිදී කියුණා මුල් අදියර දෙකට අත්සන් කරලා ඒට අදාළ මුදලුත් ලබාගෙන තියෙනවා කියලා. හැබැයි එක්සත් ජාතික පක්ෂය ඒක ප්‍රතික්ෂේප කරනවා. දිනමින පුවත්පතේ වාර්තා කරද්දී අපි යනවා අද පුවත්පතට. අද පුවත්පතේ තොරතුරු වාර්තා වෙන්නේ මේ විදිහට MCC අවසන් වාර්තාව කැබිනට් මණ්ඩලයට රජයේ ස්ථාවරය අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යයනයකින් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කරන ප්‍රකාශය අද පුවත්පත පුටා දක්වා තිබෙනවා. අපි යනවා ක්‍රීඩා තොරතුරු මුසා බලන්න. ක්‍රීඩා තොරතුරු කිහිපයක් තියෙන දිනුෂාද දී අයිලන්ඩ් පුවත්පතේ මුල් පිටුවේ වගේම ඊයේ දිනේදී කතා බහට ලකුණු කාරණයක් තමයි මුත්තයියා මුරලිදරන් 21 වෙනි සතවර්ෂයේ හොඳම ක්‍රීඩකයා බවට තේරිපත් වෙ තිබෙනවා. ඉතින් සමරමින් that the Grand Hotel in Nuwara celebrated the spin wizard Muttaiya Muralidharan being named most valuable player of the century by preparing a special cake. මේ The Island පුවත්පතේ චාරුප සටහන මුත්තයියා මුරලිදරන් සිය දියණියට ක්‍රිෂාට ඒ කේක් කවන අවස්ථාවේ ගත චාරුප The Island පුවත්පතේ මුල් පිටුවේ අද වාර්තා වෙනවා. ඒ වගේම තවත් ක්‍රීඩා ප්‍රවෘත්තියක් මේ Daily Mirror පුවත්පතේ පසුගියදා තවත් කතා බහට ලකුණු කාරණයක් 2011 ලෝක කුසලානය සම්බන්ධව ඒ නැගුණු චෝදනාව ගැන විමර්ශනය කරන්නට අරවින්ද ඩි සිල්වා මහතාගෙන් ඉගෙන ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතයි කියලා වාර්තා වෙනවා. මීට හේතුව වෙන්නේ එවකට තේරීම් කමිටුවේ අරවින්ද ඩි සිල්වා හිටියා. ඉතින් ඒ සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් සටහන් කරගන්න the police special investigation unit for this prevention of offences relating to sports act has summoned former cricketer අරවින්ද ඩි සිල්වා. ඒ වගේම SLC complained against another Hawks T20 league. ඊයේ දිනේ සිදුණු තවත් විශේෂ සිදුවීමක් ඉන්දියා මාධ්‍ය ජාලා විසින් විශේෂයෙන්ම වෙබ් අඩවි විසින් වාර්තා කරනවා. ඊයේ දිනේ ශ්‍රී ලංකාවේ ඊයේ පටන් ගත්ත ක්‍රිකට් තරඟාවලියක් තියෙනවා කියලා. ඉතින් ඌව ප්‍රීමියර් ලීග් 2020 කියලා මේ ක්‍රීඩකයන්ගේ නම් ඡායාරූප එක්ක ලයිව් ස්කෝර් කාඩ් එකකුත් එක්ක ඊයේ දිනේදී ප්‍රචාර වෙලා තියෙන වෙබ් අඩවි වල. ඉතින් ඒ ගැන
විශේෂ විමර්ශනයක් කරන්නට චෝදනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. The complaint has been lodged කියලාද සිලෝන් ටුඩේ පුවත්පතේ ක්‍රීඩා පිටුව වාර්තා කරනවා. ඒ ප්‍රවෘත්තිත් එක්ක අපි අදට ඔබෙන් සමුගන්න තමයි සූදානම් වෙන්නේ. දිනුෂත් මමත් ආයුබෝවන් සුබ දවසක් අපේ වැඩසටහනේ පුවත්පත්වල තොරතුරු ඔබට ගෙනල්ලා හමාරයි. ඉදිරියේදීත් එකතු වෙන්නට ආරාධනය කරනවා. අපේ වැඩසටහන් එක්ක විශේෂයෙන්ම ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් නේද දිනුෂ? සාකච්ඡාව වෙනවා ඉදිරි මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු ගේට් වැඩසටහන සමගින් එක්වන්න ඔබට ආරාධනා කරමින් අදට අපි සමුගන්නවා. යලිත් හමුවෙමු හෙටත් උදෑසන දවසේ පතරත් ආයුබෝවන් සුබ දවසත් එක්ක. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.